නැවතත් ඔබ වත්පොන් පොහෝදා ජයමග සදහම් විකාශයත් සමකින්. සූදානම් මීළඟ පෝදා ධර්මානුශාසනාව සමකින් ඔබව සම්බන්ධ කරන්නට. ඊට ප්‍රථමයෙන් මෙම ධර්මානුශාසනාව සඳහා සැදැහැති කල්යාණ මිත්‍ර දායකත්වයේ දරන ලද සැදැහැවතුන් පිළිබඳවයි සිහිපත් කරන්නට සූදානම් වන්නේ. කැලණිය පදිංචි සැදැහැවත් පින්වත් පවුලක් විසින් තමයි මෙම උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් කල්යාණ මිත්‍ර දායකත්වයේ දරන්නේ. දේශකයාණන් වහන්සේට අපි ගෞරවපූර්වකව ආරාධනා කරනවා පෝදා මීළඟ ධර්මදේශනාව පැවැත්වීම සඳහා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වැෑඋඩ තොටම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාධිකාරී අවසරයි පූජ්‍යපාද උඩුතුම්බර සෝභිත ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද උතුම් වප්පුර පසළොස්වක පොහෝ දවස මේ පින්වත් පිරිස ජයමග රූපවාහිනී නාලිකාවත් සමග ඒකාත්මිකව තමන්ගේ ආධ්‍යාත්මික ගමන සුවපත් කරගන්න, ඉපදෙන මැරෙන සංසාර දුකින් නිදහස් වීම පිණිස තුන් ලෝකාග්‍රෝ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය වෙනදාටත් වඩා හොඳින් පුහුණු කරන දිනය. එදිනදා ජීවිතයේ ධාර්මිකව අසාහසිකව ගත කරන මේ පින්වත් පිරිස අද දවසේ ඊටත් වඩා ධාර්මිකව අසාහසිකව නමුත් කාමයන් භුක්ති විඳින්නේ නැතුව නෙක්ඛම්මයට සිත බර කරගෙන කටයුතු කරනවා. අද මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේ මේ ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ කැලණිය පදිංචි පින්වත් සදැහැති පවුලක් විසින්. විශේෂයෙන් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන නිසා මේ පින්වත් පිරිසට මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ පින්නතුන්ගේ අරමුණු අභාව ප්‍රාප්ත චන්ද්‍රාවතී සහ කමලාවතී කියන පින්වත් මෑණිවරුන්ට, ඒ වගේම රත්නායක පියාණන්ට සහ භානුක සජීවන්ද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ අභාවයට පත්වෙච්ච මව්දෙමව්පිය ආදීන් ඇතුළු සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඉදිරිපත් කරගෙන සියලුම දේශකයන්න් වහන්සේලාට ඒ වගේම පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමේ නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අදහසත් ඉදිරිපත් කරගෙන සියලුම දෙනාට සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධය නිර්වාණාවබෝධය වේවා කියන ඒ උත්තම ප්‍රාර්ථනාව සිත්හි දරාගෙන දායකත්වයේ දරන බව ඒ දායක පින්වත් පිරිස සඳහන් කරලා තියෙනවා. ඒ පින්නතුන් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කිරීමෙන්
ඒ බලාපොරොත්තු වන විදිහට ඒ සම්‍යක් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඒකාන්ත වශයෙන්ම ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ ධර්ම දානමේ කුසලය, ධර්ම ශ්‍රවණමේ කුසලය මේ පින්තුන් හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන් උපකාර වේවා. එය පාරමී කුසලයක්ම වේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනාව අපි සිදු කරනවා. පින්වත්නි, අද වප්පුර 15වක පොහෝ දිනයේ මේ පින්තුන් බොහෝම ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වෙලා සිල්ලතුන් බවට පත් වෙලා ගුණෝතුන් බවට පත් වෙලා බලාපොරොත්තු වන්නේ సంతానගතව සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න. සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් වූ ප්‍රතිපදාවයි අප సంతానගතව ඇත්තා වූ දුක්ගිනි නිවා ගැනීම පිණිස තියෙන එකම ප්‍රතිපදාව. ඒ බව දැනගෙනයි මේ පින්තුන් මේ උතුම් වූ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයේ පුහුණු කරන්නේ. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් වූ ප්‍රතිපදාව ටික ටික අපේ හිත නිකලෙස් බවට පත් කරගන්න ඒකාන්ත වශයෙන් උපකාර වෙනවා. හරියට ලෙඩකට පත්තිය බෙහෙතක් බොනකොට ඒ ලෙඩේ ටිකෙන් ටික සුව වෙන්න වගේ මහා වේදනාකාරී තුවාලයකට බෙහෙත් ගල්වද්දී ඒ වේදනාකාරී තුවාලය ටිකෙන් ටික අඩු වෙන්න වගේ බුදු පියාණන් වහන්සේ සුදේශිත මේ උතුම් වූ මාර්ගය, මේ විමුක්ති මාර්ගය, ඍජු මාර්ගය, කෙලින් මාර්ගය වඩද්දී අපිට අපේ సంతానගතව තියෙන දුක් සෝසුම් නිවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ටිකෙන් ටික සුවපත් භාවයට පත් වෙනවා. රිදෙන හිත් නොරිදෙන සිත් බවට පත් වෙනවා. ගිනි ගන්න සිත් ගිනි නොගන්න සිත් බවට පත් වෙනවා. වේදනාවට පත්වන සිත් වේදනාවට පත් නොවන සිත් බවට පත් වෙනවා. පුංචි දෙයටත් ඇලෙන සිත් නොඇලෙන සිත් බවට පත් වෙනවා. පොඩි දේවල් එක්ක ගැටෙන සිත් නොගැටෙන සිත් බවට පත් වෙනවා. මේ ලෝකයට මුලා වෙන සිත් නොමුලා වෙන සිත් බවට පත් වෙනවා. අනුන්ගේ සැපේදී ඊර්ෂ්‍යා කරන සිත් අනුන්ගේ සැපේදී ඊර්ෂ්‍යා නොකරන තත්වයට පත් වෙනවා. ඒ වගේ ක්‍රමානුකූලව මේ సంతානය සකස් වන ප්‍රතිපදාවක් තමයි මේ උත්තම වූ ප්‍රතිපදාව. සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව. පින්වත්නි, මේ ජීවිතයේ අපිට මියදෙන්න කලින් පුළුවන් වුණොත් සතර අපායේ නොවැටෙන කෙනෙක් බවට පත් වෙන්න. ඒක තරම් භාග්යක් මේ ජීවිතේ තවත් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේම වදාලා හිස ගිනිගත් කෙනෙක්, ඇදිවත ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවා ගන්න දරන උත්සාහයට වඩා මහ උත්සාහයකින් මේ සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න උත්සාහ කරන්නයි කියලා. සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය මහ පුදුම මුලාවක්. මමය මගේය කියන ඒ බැසගත් දෘෂ්ටිය. කුමක්ද මමය මගේය කියලා දිට්ඨියෙන් අල්ලගෙන ඉන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පංචකය මමය මගේය කියලා දෘෂ්ටියෙන් අල්ලගෙන ඉන්නවා. ඒක මහ පුදුමයි. ඒක තරම් අවිද්‍යාවක්, ඒක තරම් මුලාවක් තවත් ඇත්ත වශයෙන්ම නැtei කියන්නත් පුළුවන්. ඒක මහා පුදුම මුලාවක්. ඒක මහා පුදුම අවිද්‍යාවක්. නැත්තම් ඒක මහා පුදුම මෝඩකමක් පින්වත්නි. මේ උපාදානස්කන්ධ ටිකක් මමය මගේය කියලා දෘෂ්ටියෙන්
අල්ලගෙන ඉන්න එක, දික්ටිගත වෙලා ඉන්න එක, ඇනිලා ඉන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකය ඒ විදිහට නුවණින් දකින්න. ඒකට කියන යථා භූත ඥානය කියලා. ඇත්ත ඇති හැටියෙන් දකින ඥානය යථා භූත ඥානය. රූපේ රූපයක් හැටියට, වේදනාව වේදනාවක් හැටියට, සංඥාව සංඥාවක් හැටියට, සංඛාර උපාදානස්කන්ධය ඒ විදිහට, විඥාන උපාදානස්කන්ධය ඒ විදිහට ඇති විදිහට දකින්න එක, ඇති විදිහට අවබෝධ කරගන්න එක ඒ යථා භූත ඥානය. ඇත්ත ඇති හැටියෙන් දකින්න ඥානය. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පංචකය පිළිබඳව මනාකොට ඥානය නුවණ ඇති කරගන්න ප්‍රතිපදාවක් දැන් බුදු පියාණන් වහන්සේ සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කළා. සක්කාය දිට්ඨිය ඇතිවෙන්න හේතු දේශනා කළා. සක්කාය දිට්ඨියේ නිරෝධය දේශනා කළා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කළා මනාකොට සක්කාය දිට්ඨිය උපදින්න හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සක්කාය දිට්ඨියේ නිරෝධය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සක්කාය දිට්ඨිය නිරෝධ කරන ප්‍රතිපදාව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එතකොට సంతానගතව සංස්කාර ස්කන්ධයට මැතුලත්ව సంతానගතව උපදින්නා වූ මේ අවිද්‍යාවක තරම, මෝහයක තරම කොතෙක්ද කියනවා නම් ඒකත් සංස්කාර ස්කන්ධෙහි ඇතුළත් වන ක්ලේශයක්. නැත්නම් මෝහය කියන ඒ මෝහ චෛතසික ධර්මය, අකුසල චෛතසික ධර්මයක්. ඒකේ ස්වභාවය කොතෙක්ද කියනවා නම් කොතෙක් වරදවා ගන්නවද යත් මේ රූපයක් මමය මගේය කියලා වරදවා ගන්නවා. මේ වේදනා උපාදානස්කන්ධයක් මමය මගේය කියලා වරදවා ගන්නවා. සංඤ්ඤා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මේ උපාදානස්කන්ධ වරදවා වටහා ගන්නවා. මෝහයේ ස්වභාවය, අවිද්‍යාවේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේ සක්කාය දිට්ඨිය දුරු කරන, සක්කාය දිට්ඨි නිරෝධය පිණිස උපකාර වන ප්‍රතිපදාවක් අපිට හම්බ වෙච්ච කාලයක මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒකට පින්වත්නි, දැන් බුදු පියාණන් වහන්සේ මේ සක්කාය දිට්ඨි නිරෝධය පිණිස මේ සක්කාය දිට්ඨිය උපදින්න හේතු වන, උපකාර වන ඒ උපාදානස්කන්ධ විවිධ විදිහට බෙදලා විභජනය කරලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ නාම රූප හැටියට දේශනා කළා. පංච උපාදානස්කන්ධ හැටියට දේශනා කළා. ද්වාදසායතන හැටියට දේශනා කළා. ආයතන 12ක් හැටියට. අට්ඨාරස ධාතු 18ක් හැටියට දේශනා කළා. මෙහෙම බුදුරජාණන් වහන්සේ බෙද බෙදා දේශනා කළේ මේ නාම රූප ධර්ම පිළිබඳව. ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ පුරාම පැතිරිලා තියෙන්නේ මොනවද? නාම රූප ධර්ම. බෙදුවොත් එහෙම කොටස් දෙකයි. නාමස්කන්ධ, රූපස්කන්ධ. එහෙම නැත්නම් උපාදානස්කන්ධ. එහෙම නැත්නම් ද්වාදස ආයතන. එසේත් නැතිනම් අට්ඨාරස ධාතු. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්ම විවිධාකාරයට විභජනය කරලා දේශනා කළේ ඊතරම්ම මේ සත්වයෝ මෝහයෙන් මුලා වෙලා ඉන්නේ. නැත්තම් අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් අන්ධ වෙලා තියෙන, මෝහයෙන් වැහිලා තියෙන ප්‍රඥා ඇස, ඒ මෝහාන්ධකාරයෙන්, අවිද්‍යාන්ධකාරයෙන් වැහිලා තියෙන ප්‍රඥා ලෝකය මතු කරලා ගන්නටයි භාගතුන් වහන්සේ විදිහට මේ ධර්මය බෙද බෙදා මහ කරුණාවෙන් දේශනා කළේ. දැන් මේ පින්නතුන්ට හම්බ වෙන සතිපට්ඨාන සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේට එක
භාවනා පබ්බයක් දේශනා කළා සරුවක්ඥන් වහන්සේට වෙහෙසක් නැතුව සැනසille වැඩ ඉන්න තිබුණානේ. ඒත් බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 21ක් වදාලා. ඒ කර්මස්ථාන 21කින්ම තමන් කැමති සුදුසු කමඨහනක් තෝරගෙන අරිහත්ත්වයේ දක්වාම නිර්වා ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ මාර්ග ඵලයන් වලට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හැම කමඨහනකින්ම ආනාපාන පබ්බේ ගත්තත්, ඉරියාපත පබ්බේ ගත්තත්, සම්පජඤ්ඤ පබ්බේ ගත්තත්, මොන කමඨහන ගත්තත් අවසන කෙලවර අමා නිවන. ඒතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ උපාදානස්කන්ධ බෙද බෙදා දේශනා කළා. ඒතර සතිපට්ඨාන සූත්‍රයේත් අපිට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හම්බ වෙන්නේ ආන්ගේ ටික. කායානුපස්සනාවෙන් කෙරෙන්නේත් මේ උපාදානස්කන්ධ පිළිබඳව යථා භූත ඥාන දර්ශනය උපදින එක. වේදනානුපස්සනාවෙනුත් එහෙමයි. චිත්තානුපස්සනාවෙනුත් එහෙමයි. ධම්මානුපස්සනාවෙනුත් එහෙමයි. එතකොට මේ පින්නතුන් දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ඉරියාපත පබ්බේ දේශනා කරද්දි වදාලා ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති, ඨිතෝ වා ඨිතෝමීති පජානාති, නිසින්නෝ වා නිසින්නෝමීති පජානාති, සයානෝ වා සයානෝමීති පජානාති. ඊළඟ භාග්‍යතුන් වහන්සේ වදාලා යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. හරි මිහිරි, හරි ලස්සනයි. මේ පිළිබඳව යම් පමණක පැහැදිලි කිරීමක් කරන්නට ඕනෑ කියලා මම කල්පනා කළා මේ අද වප්පුර 15ක පොහොව දවසේ මේ පින්නතුන්ගේ ධර්ම අවබෝධයේ පිණිස. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. දැන් මේ පින්නතුන් හිතා ගන්නට අපිට මේ ක්‍රියාවිශේෂෙහි උපදින්නා වූ සක්කාය දිට්ඨිය හරි දරුණුයි, හරි ප්‍රබලයි. ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් නැත්තම් කවුද යන්නේ? කවුද එන්නේ? නැත්තම් කවුද හිටගෙන ඉන්නේ? කවුද වාඩි වෙලා ඉන්නේ? කවුද නිදාගන්නේ? කතා කරන්නේ කවුද? බලන්නේ කවුද? අහන්නේ කවුද? විඳින්නේ කවුද? හිතන්නේ කවුද? පින්වත්නි, ඒක තමයි මෝඩකම. මෝහය. මොනතරම්නම් මෝහයකින් අන්ධ වෙලාද කියලා එකී ප්‍රශ්න වලින්ම මේ පෘථග්ජන භාවය මොනතරම් දරුණුද කියන එක තේරුම් ගන්න, වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ක්‍රියාවිශේෂෙහි උපදින්නා වූ ආත්ම දිට්ඨිය ඛණ්ඩනය කරගන්න ඔබට ක්‍රියාවිශේෂෙහි උපදින්නේ නම් ආත්ම දිට්ඨිය ප්‍රබල විදිහට, ඒ ප්‍රබල විදිහට උපදින්නා වූ ආත්ම දිට්ඨිය නසන්න තියෙන හොඳම පහසුම ක්‍රමය තමයි ඉරියාපත පබ්බේ සහ සම්පජඤ්ඤ පබ්බය. මේ කර්මස්ථාන දෙක. ඉරියාපත පබ්බේටත් වඩා සම්පජඤ්ඤ පබ්බේ තුල භාග්‍යතුන් වහන්සේ මේ ඉරියව් පොඩි ඉරියව් දක්වමින්, බෙද බෙදා දක්වමින් ඒ පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත වන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ ක්‍රියාවිශේෂී තියෙනා වූ සක්කාය දිට්ඨිය. දැන් මම යනවා මගේ ගමන. මම ඉන්නවා මගේ සිටීම. මම සිටිනවා මගේ සිටීම. මම ඉඳගෙන ඉන්නවා මගේ ඉඳගෙන ඉන්න එක. මම නිදා ගන්නවා මගේ නිදා ගැනීම. මේ විදිහට ඇත්ත වශයෙන්ම මේ ආකාශ ධාතුව තුල මේ නාම රූප ධර්ම පරම්පරාව පිහිටන ආකාර අනුව කරන විවහාර මාත්‍ර, ප්‍රඥප්ති මාත්‍ර නේද? අර පුද්ගල පඤ්ඤාති ප්‍රකරණ අට කතාවේ දක්වලා තියෙන ප්‍රඥප්තියේ ප්‍රභේද. ප්‍රඥප්තිය කියන්නේ මහා පුදුම ගැඹුරු කාරණාවක්. එතකොට මේ ප්‍රඥප්තියේ ස්වභාවය මේ නාම රූප ධර්ම මේ ආකාශ ධාතුව තුල පිහිටන ආකාර අනුව මෝහය නිසා, අවිද්‍යාව නිසා සක්කාය දිට්ඨිය උපදින විදිහ. මම යනවා මගේ ගමන. මම ඉන්නවා මගේ ඉඳීම. මම සිටිනවා මගේ සිටීම. මම ඉඳගෙන ඉන්නවා මගේ ඉඳගෙන ඉන්න එක. මම නිදා ගන්නවා මගේ නිදා ගැනීම. මේ විදිහට මේ
මම යනවා මම ආපහු වෙනවා නේද? ඒ විදිහට. මම ඉඳගත්තා මම නැගිට්ටා. මම නිදාගත්තා. මම නිදියඳින් නැගිට්ටා. මේ විදිහට නොයෙක් ආකාරයට මේ නාම රූප ධර්ම මේ ආකාශ ධාතුව තුල පිහිටන ආකාර අනුව ඒ නාම රූප ධර්මයෝ පිළිබඳව උපදිලා තියෙන ප්‍රඥප්ති මාත්‍ර විවහාර මාත්‍ර ඒක තමයි භාෂාව නේද? භාෂාවේ ප්‍රයෝගය හරියට දැනගත්තේ නැත්නම් නූල් බෝලයක පැටලුණා වගේ ලෝකයා පැටලෙන බව අපිට දේශනාව තුලින්ම අර නාමං සබ්බං අන්න භවී කියලා තියෙන්නේ නාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නාමය මනාකොට තේරුම් ගන්නටයි කියලා. මේ ගෝත්‍ර නාමයේ පිළිබඳව එතනත් වශයෙන්ම කියන්නේ ගෝත්‍ර නාමය. ඒ කියන්නේ මේ ප්‍රඥප්ති නාම මාත්‍ර පිළිබඳ නැත්නම් නාමස්කන්ධය පිළිබඳව නෙවෙයි. එතනදී සර්වඥන් වහන්සේ වදාළේ. එතකොට පින්වත්නි දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නෙමයි දැනගනි. යන්නෙමයි දැනගනි. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ටිතෝවා ටිතෝම්හීති පජානාති. සිටින්නෙමයි දැනගනි. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. හිඳින්නෙමයි දැනගනි. සයානෝවා සයානෝමීති පජානාති. සයනය කරන්නෙමයි දැනගනි. නේද? ඉතින් ඕක කවුද නොදන්නේ? නේද? යනකොට යනවා කියලා දන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවයි කියලා දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවයි කියලා දන්නවා. නිදාගෙන ඉන්නවයි කියලා දන්නවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන මේක දැනගන්න කියලා. නේද? මේක දැනගන්නයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් වසු පැටියෙක් දෙනගෙන් කිරි බොද්දි දන්නවනේ මං දෙනගෙන් අම්මගෙන් කිරි බොනවයි කියලා. එයා නොදැන එක කරනවා නෙවෙයිනේ. නේද? එයා නොදැන එක කරනවා නෙවෙයි. වසු පැටියෙක් දෙනගෙන් කිරි බොද්දි දන්නවා එයා මම අම්මගෙන් කිරි බොනවා කියලා. දෙන දන්නවා පැටියා මගේ දරුවා මගෙන් කිරි බොනවයි කියලා. එහෙම දැන ගැනීමක් නෙවෙයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම දැන ගැනීමක් නොවේ. පජානාති කියන්නේ දැන් ජානාති සංජානාති විජානාති පජානාති කියලා අපිට pāli භාෂාව තුල හම්බ වෙනවනේ වචන නේද? ජානාති කියන දැනගන්නවා කියන පදය තවත් ව්‍යාකරණානුකූලව වැඩිලා සංජානාති විජානාති පජානාති කියලා භාෂාව වර්ධනය වෙලා තියෙන්නේ. ඒතොර එතනදී පජානාති කියන්නේ ਸਰවාකාරයෙන්ම දැනගන්නවයි කියන එක. එතනදී කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එක. ප්‍රඥාවෙන් දැනගන්නවා. ਸਰවාකාරයෙන්ම දැනගන්නවා. මුලාවටපත් නොවි දැනගන්නවා. මුලාව නැතිව මනාකොට දැනගන්නවා ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එක තමයි පජානාති කියලා සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නෙමයි ප්‍රඥාවෙන් දැනගනි. ප්‍රඥාවෙන් දැනගන්නේ. නිකන් යනකොට යනවා කියලා යනවා කියලා දැනගන්න එක නෙවෙයි එතනදී සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ. මේක මම කියන එකක් නෙවෙයි. මේක තියෙනවා සුමංගල විලාසිනී කියන දීඝනිකාය අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍ර අට කතාවේ සම්පජඤ්ඤ පබ්බේ විස්තර කරද්දී අර්ථකථාචාර්යන් වහන්සේ ඒකට නිග්‍රහ කොට පෙන්නලා දීලා තියෙන කාරණාවක්. පින්නතුන් දන්නවා මේ සම්පජඤ්ඤ කියන එක සම්පජානනය ආකාර හතරකට අර්ථකථාවන්හි අර්ථකථාචාර්යන් වහන්සේලා දක්වලා තියෙනවා. ඒ මහරහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ආධ්‍යාශය දැනගෙන. එතකොට මේ පින්නතුන් දන්නවනේ සාර්ථක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා මේ සම්පජඤ්ඤයේ ප්‍රභේද බුදු පියාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඒ අර්ථකථාචාර්යන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ ආධ්‍යාශය දැනගෙන මේ සම්පජානනය විස්තර කරද්දී මේ සම්පජඤ්ඤ හතර පිළිබඳව අර්ථකථාවන්හි දීර්ඝ විදිහට විස්තර කරලා තියෙනවා. මේක දීඝනිකාය අට කතාවේ තියෙන මජ්ක්‍ධිම නිකාය අට කතාවේ මේ පිළිබඳව පින්වන්දි විස්තර තියෙනවා. ටීකාවන්හිත්
ලීනත් අප්පකාසිනී වගේ ටීකාවන්හිත් මේ පිළිබඳව විවරණ මේ පින්නතුන්ට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ සම්පජඤ්ඤ හතරෙන් දැන් සාර්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියන මේ සම්පජඤ්ඤ හතරෙන් සතිපට්ඨානයේ උගන්න සම්පජඤ්ඤය කුමක්ද? අසම්මෝහ සම්පජානනය කියලා අර්ථ කතාව කෙලින්ම කියලා තියෙනවා. අට කතාව කෙලින්ම කියලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේදී ගනු ලබන්නේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන මේ සම්පජානනය වෙන කුමක් වන්නේ මේ අසම්මෝහ සම්පජානනය කියලා. අසම්මෝහ කියන්නේ මුලා නොවීම කියන එකනේ. මෝහය කියන්නේ මුලාව. මේ අසම්මෝහ කියන්නේ නොමුලා බව. නැත්තම් ප්‍රඥාව නේද? එතකොට මේ අසම්මෝහ සම්පජානනය තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට පජානාති කියන්නේ එයයි. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. එතකොට අර සාරතක සම්පජාඤ්ඤය කියන්නේ අර්ථානර්ථ විමසන ස්වභාවය හෝ නැත්නම් සප්පාය සම්පජානනය කියන්නේ මේක ගැළපෙන දෙයක්ද යෝග්‍ය දෙයක්ද කියා විමසා බැලීම හෝ නැත්නම් ගෝචර සම්පජානනය කියන මේ අරමුණත් නොහැර සියලු තැන්හි කටයුතු කිරීම. කෙටියෙන් කිව්වොත් ගෝචර සම්පජාඤ්ඤය කියන්නේ ඒකනේ. දැන් ගෝචර කියන මේ පාලි වචනය සාමාන්‍යයෙන් අරමුණ, ආහාර, ගොදුර නැත්තම් පුරුදු තැන කියන අර්ථයන්හි වැටෙන වචනයක් ගෝචර කියන වචනය. එතකොට මෙතනදී ගෝචර කියන්නේ අරමුණ. අර මොකද්ද භික්ෂුවගේ අරමුණ? දැන් කියනවානේ කමඨහනෙන් තොරව ධර්ම කතාවක් වන් නැtei කියලා. එහෙමනේ මේ අපිට පුරාණාචාර්යන් වහන්සේලා විසින් දක්වලා කියලා තියෙන්නේ. කමඨහනෙන් තොරව ධර්ම දේශනාවක්වත් නැtei කියලා. එතකොට ඒ විදිහට කැඳහලට ගියත් දන්හලට ගියත් ධර්ම කතාවක් කළත් පිණ්ඩපාතේ වැඩියත් ඒ හැම තැනකම අරමුණත් නොහැර ඒ මූලකමටහන සිත්හි දරාගෙන කටයුතු කිරීමේ ගෝචර සම්පජානනය. එතකොට අසම්මෝහ කියලා කිව්වේ මුලා නොවීම. මේ සියලුම ඒ ඉරියව්වල මුලා නොවි කටයුතු කිරීම. ඒකේ මුලාව තමයි අර ඉස්සෙල්ලත් මම දැක්වුවා වගේ මේ මම යනවා මගේ ගමන, මම ඉන්නවා මගේ ඉඳීම, ඒ විදිහට මම නිදා ගන්නවා මගේ නිදා ගැනීම ආදි වශයෙන් ඒකේ මුලාව. එතකොට පින්වත්නි මේ දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියපුවම අට කතාව දක්වනවා මේ යෝගාවචරයට ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මේ යෝගාවචරයට ප්‍රශ්න තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්න? ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගෙන තමයි අත වශයෙන්ම යෝගාවචරය නුවණින් යන්නේ. ඒ ප්‍රශ්න විසඳෙන විදිහට මොකක්ද මේක කවරෙකුගේ නැත්තම් මේ කවරෙක්ද යන්නේ කවුද නේද? කවුද යන්නේ කියන ප්‍රශ්නය. කවුද යන්නේ කියන ප්‍රශ්නය. ඊළඟට මේ ගමන කාගේද කියන ප්‍රශ්නය. යන්නේ කවුද? කාගේ ගමනක්ද කියන ප්‍රශ්නය. ඊළඟට මොන කාරණයක් නිසා කුමක් හේතු කරගෙනද මෙහෙම දෙයක් කියන්නේ මේ ගමන සිද්ධ වන්නේ කුමන කරුණක් හේතු කරගෙනද කියන මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර ලැබෙන්නේ මේ කමඨහන තුල. නැත්තම් මේ ඉරියාපත පබ්බේ තුල, සම්පජඤ්ඤ පබ්බේ තුල බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි. එතකොට යන්නේ කවුද? ඒ ගමන කාගේද? කුමන කරුණක් නිසා මේ කය ගමන් කරන්නේද කියන කාරණය. අතවසෙම මේකට පිළිතුර හම්බ වුණා නම් මේක පින්වත්නි අනුමාන ඥානය සහ ප්‍රත්‍යක්ෂ ඥානය කියලා ඥානෙහි ප්‍රභේද තියෙනවානේ. අනුමාන ඥානය කියන්නේ පොතපත කියවලා එහෙම මෙහෙන් කල්පනා කරලා ඇති කරගන්න ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ භාවනා වැඩිම වශයෙන් නිසකව ඇති කරගන්නා වූ ඥානය. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒකේ ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක ආයෙ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවනේ සූරම්බට්ට කියන මහෝපාසක අපේ ඒ උපාසකතුමා බුදු පියාණන් වහන්සේ පිළිබඳව නිසකත්වයටපත් වුණා. මේ භාගතුන් වහන්සේ පිළිබඳව ප්‍රත්‍යක්ෂයටපත් වුණා මේ බුදුරජාණන් වහන්සේ කියලා. මාරදේවිය පුත්‍රයා බුද්ධ වේශය මවාගෙන ඇවිල්ලා
ධර්මය අධර්මය කොට දේශනා කළත් රැවටුනේ නැහැ. අන්න ප්‍රත්‍යක්ෂ ඥානය. මේ අනුමාන ඥානය නේ ප්‍රත්‍යක්ෂ ඥානය. නේද? එතකොට ඒ යෝගාවචරයට එන ප්‍රත්‍යක්ෂ ඥානය මොකද්ද? කවරෙක් යන්නේ කවුද? මේ සත්‍යයේ පුද්ගලයෙක් යන්නේ නැහැ කියන ඒ නුවණ. යන්නේ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි කියන ඒ නුවණ මනාකොට උපදින්නට ඕන ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙන්නට ඕන. මේ යන්නේ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි කියන ඒ යථා භූත ඥාන දර්ශනය උපදින්නට ඕන. ඒක උපදින්නේ කොහොමද? එක දවසක් දෙකක් කළා නෙවෙයි. පින්වත්නි, ඒක ඉතින් කොච්චර කාලයක්ද කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. මේ ජීවිතේ බැරි වෙන්නත් පුළුවෙනි. මොකද සංසාරගතව පුරුදු කරපු ඒ පාරමිතාවන්හි බලයෙන් මොන තැනකට තල්ලු වෙලා යයිද කියලා මේ කියන්න පුළුවන් කමක් නැහැනේ. හැබැයි නොබෝ කලකින් මේ ආත්මේ බැරෝ නුදුරු ආත්මයක හරි මේ නුදුරු අනාගතයේ හරි ඒ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති වෙන්න උපකාර වෙනවා මේ භාවනා මානසිකාර්ය වැඩිම. එතකොට යන්නේ කවුද? සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි කියන නුවණ. යන්නේ කවුද කියලා ඇහුවොත් එimhe කෙලින්ම කියන්නේ මම යන්නේ අහවලා යන්නේ කියලා. ඒක ලෝක විවහාරය, ඒක ලෝක කතාව. රහතන් වහන්සේලාත් එකී කතාව සිදු කරනවානේ. ලෝක විවහාරයේ ලෝක ප්‍රඥප්තිය අත්හරින්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේත් මේ සත්පුද්ගල කතාව ලෝක විවහාරයත් නොහරිනු පිණිස පාවිච්චි කරාය කියලා මජ්ක්‍ධිම නිකායේ අටුවාවේ අනංගන සූත්‍රය විස්තර කරද්දී අර්ථ කථාචාර්යයන් වහන්සේලා දක්වන එතන කාරණා 8ක් දක්වලා තියෙනවා මේ සත්පුද්ගල කතා විවහාර කරන්න. මීට ඉහත පොයකදී අපි මේ පිළිබඳව මේ පින්නතුන්ට දේශනා කළා. එතකොට කවුද යන්නේ? යන කෙනෙක් නැහැ. යන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන නුවණ උපදින්නට ඕනේ. ගමන කාගේද? මේ ගමන සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ නෙවෙයි. මගේ ගමන එයාගේ ගමන නේද? මගේ ගමන හරි හැඩයි, මගේ ගමන හරි කැතයි, එයාගේ ගමන හරි ලස්සනයි, එයාගේ ගමන හරි හැඩයි, නැත්තම් එයාගේ ගමන වේගවත්, එයාගේ ගමන මන්දගාමී ආදී වශයෙන් කරන කතාව නේද? සක්කාය දිට්ඨිය තුළ බැසගෙන තමයි ඒකේ මේ කතාව සිද්ධ කරන්නේ. පෘතජ්ජන භාවය. ආර්යයන් වහන්සේලා මේ කතාව කරන්නේ සක්කාය දිට්ඨිය තුළ බැසගෙන නෙවෙයි, ලෝක විවහාරය තුළ බැසගෙන. ලෝක විවහාරය තුළ ලෝක ප්‍රඥප්තිය තුළ බැහැගෙන එය ඉක්මවා යන්නේ නැතුව. එතකොට ගමන කාගේද? එන්න ඕන ප්‍රත්‍යක්ෂ ඥානය සත්වයකුගේ පුද්ගලයෙකුගේ ආත්මයක ගමනක් නෙවෙයි කියන ඒ අවබෝධය කියන එක එන්න ඕන. අවබෝධය. ඒ අවබෝධය එන්නේ දැන් කවුද යන්නේ? යන්නේ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි කියන ඒ අවබෝධය ඇති වෙන්න නම් මේ ගමන කාගේද? සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ නොවේයි කියන අවබෝධය ඇති වෙන්න නම් මේ භාවනාව වැඩි යුතුමයි. භාවනාව කියන එක වැඩි යුතුමයි. නොවඩා කොතෙක් උත්සාහ කළත් මේ මුල් බැසගෙන මේ තියෙන මේ සක්කාය දිට්ඨිය දුර වෙලා යන්නේ නැහැ. ඒක කොහෙත්ම සිද්ධ වන්නේ නැහැ. එතකොට කුමන කරුණක් නිසාද මේ කය යන්නේ ගමන් කරන්නේ? හරියට නිකන් දැන් සරුංගලේ යනකොට සරුංගලේට යන්න බෑනේ. එහෙනම් ඉතින් හුලං නැති වෙලාවටත් යන්න ඕනනේ. ඒක තමයි ලෝක විවහාරය. සරුංගලේ යනවා. බස් එක එනවා. බස් එකට පුළුවන් දෙන්න. බස් එකට එන්න පුළුවන් නම් රියදුරෙක් ඕනේ නැහැ එන්න පුළුවන් නේ. කරත්තේ යනවා. කරත්තේට පුළුවන් ද යන්න නේද? ඒක තමයි ලෝක විවහාරය. වැඩේ තියෙන්නේ ලෝක විවහාරයක් කියලා දැනගන්න තරම්වත් ප්‍රඥාව අවදි නොවන්නේ ඊතරම්ම සක්කාය දිට්ඨිය බැසගෙන තියෙන හින්දා. එතකොට කුමන කරුණක් නිසාද යන්නේ? සුළඟේ වේගය නිසා සරුංගලය ඉදිරියට තල්ලු වෙලා යනවා. සුළඟේ වේගය නිසා. අන්න ඒ වගේ තමයි චිත්තකිරිය වායෝ ධාතු උපයෝගය කරගෙන තමයි මේ කය මේ ආකාශයේ ඉදිරියට තල්ලු වෙලා යන්නේ. කය කියන්නේ මේ ධාතු කය, මේ ධාතු සමූහයනේ. මේ ධාතු සමූහය මේ ආකාශයේ ඉස්සරහට තල්ලු වෙලා යන්නේ වෙන කරුණක් නිසා නෙවෙයි, චිත්තකිරිය වායෝ ධාතුව හේතු කරගෙන. හැබැයි මේ අවබෝධය, මේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇතිවෙන්න පින්වත් ඒකාන්ත වශයෙන් උපකාරයි ඒ භාවනාව. මොකක්ද ඒ භාවනාව? ක්‍රියාපද භාවනාව, සම්පජඤ්ඤ භාවනාව.
ඉරියාපත භාවනාව සහ සම්පජඤ්ඤ භාවනාව. මේ භාවනාව වැඩිම වශයෙන් තමයි මේ ප්‍රත්‍යක්ෂ ඥානයට යන්න පුළුවන්කමක් තියෙන. නැත්නම් ඉතින් පොත්පත් කියවලා බණ අහලා අපිට ඒ අනුමාන ඥානයක් යම් ඡායා මාත්‍රයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට පින්වත්නි මේ පින්නතුන්ට එය පහසු වීමක් පිණිස ඒ සඳහා ඔබට යම් ඇතුල් වීමක් පිණිස මේ මෙතනින් එහාට කියන කරුණු ටික ඔබට උපකාර වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥන් වහන්සේ ධාතු විභංගාදී සූත්‍ර දේශනාවල ච ධාතු පුරිසෝ කියලා මේ පුරුෂයා කියා විවහාර කරන්නේ ධාතු 6කට සත්ත්ව පුද්ගල නොවන ස්වභාව මාත්‍ර 6කට පුද්ගලයායයි විවහාර කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ධර්ම කතාව ඒ ධර්ම දේශනාව සිද්ධ කරලා තියෙනවා. ච ධාතු පුරිසෝ කියලා මේ පුරුෂයාය කියන්නේ මේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති ධාතු සමූහයක් එයි කියලා ධාතු 6ක් කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. එතකොට පින්නතුණි දැන් මේ ධාතු විභංගය ධාතු විභාග කොට දේශනා කිරීම සූත්‍රාන්ත ක්‍රමයේ එකක් අභිධර්මයේ දක්වන ක්‍රමයේ තව එකක්. සූත්‍රාන්ත ක්‍රමයේ තව එකක් අභිධර්ම ක්‍රමයේ තව එකක්. සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්නේ කියලා පුරාණේ හිටපු ඒ ආර්යයන් වහන්සේලාම කාය සාක්ෂි වශයෙන් අපිට ඉතිරි වෙලා කියන්නේ උන්වහන්සේලාම කාය සාක්ෂි. සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට මේ ධාතු මනසිකාරයේ වඩලා අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන මොකද ඒ සූත්‍ර දේශනා ඉවර වෙනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට උතුමන් වහන්සේලාපත් උනානේ. ඒතොර ඒ සූත්‍රාන්ත ක්‍රමයේ තියෙන විදිහටනේ ඒ ධාතු විභාගය ඒ උතුමන් වහන්සේලා ශ්‍රවණය කළේ. මේ ඒ නිසා එයද ප්‍රමාණවත්. හැබැයි හරියට වඩන්නේ නම් එයද ප්‍රමාණවත්. සූත්‍රාන්ත ක්‍රමයේ තියෙන ඒ ධාතු මනසිකාරය නැත්තම් ඒ ධාතු භාවනාව වඩන්න උපකාර වෙනවා. අභිධර්මයේ තියෙන ඒ සියුම් ධාතු විභාගයත් යම් කිසි කෙනෙක් තරමක් දුරකට හරි අධ්‍යයනය කරනවා නම් ඉගෙන ගන්නවා නම් මහා හත්ති පදෝපම සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් දක්වලා තියෙනවා. එතනත් ධාතු විභාගයක් මේ ධාතු කයේ විභාගය සාරිපුත්තයන් වහන්සේ දක්වන්නේ හරියට මේ ආකාශ ධාතුව තුළ මේ අවකාශ ධාතුව තුළ නැත්නම් ආකාශ ධාතුව තුළ ඉනි ටිකක් හිටවලා වැල් ටිකකින් බැඳලා මැටි ගහලා උඩින් හෙවිල්ලපුවාම ඒකට ගෙය කියනවා. ඒකට ගෙය කියනවා නේද? අන්න ඒ වගේ තමයි මේ ආකාශ ධාතුව තුළ මේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියන මේ ධාතු සමූහය එකතු වුනහම ඒකට කියනවා කය කියලා. ඒකට කියනවා කය කියලා. ශරීරය කියලා. නේද? නැත්තම් කියනවා පුද්ගලයා කියලා. කෙනා කියලා කතා කරනවා, විවහාර කරනවා. ඒක හරි පුදුම කතාවක් පින්වත්නි. ඒවා ඇත්තටම මේවා ගැන ටිකක් ගැඹුරට හිතන්න ඕන. ලෝකයේ තියෙන දේවල් හිතා ඉන්න අපිට වෙලාව තියෙනවා නම් අපිට තමන් ගැන හිතාගන්න වෙලාවක් නැtei කියන්න බෑනේ. ලෝකය ගැන හිතන්න වෙලාවක් තියෙනවා නම් තමන් ගැන හිතන්න ඒක අනිවාර්යයෙන්ම වෙලාව තියෙනවානේ. ඒ නිසා මේ පිළිබඳව තමන්ගේ මානසිකාරය හොඳට පවත්වන්න ඕන. තොරච්ච ධාතු පුරිසෝ කියලා මහණෙනි මේ පුරුෂයාය පුද්ගලයාය කියන්නේ ධාතු ස්වභාව 6කට ධාතු කියන වචනේ සත්ත්ව පුද්ගල ආත්ම නොවන කියන අර්ථය ගැබ්බෙලා තියෙනවා. එතකොට සත්ත්ව පුද්ගල ආත්ම නොවන ස්වභාව මාත්‍ර 6කට පුද්ගලයායයි කියා විවහාර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල ධාතු 6 දක්වන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. මේ ධාතු 6 එකතුවට තමයි පුද්ගලයා කියලා කියන්නේ. විවහාර කරන්නේ. මොන වගේද අපි මෙහෙම හිතමුකෝ. අපි මෙහෙම හිතමු. ඒක හිතා ගන්න ලේසි මේ පින්නතුල්ලට. කැලේ තියෙන ගහක් ගෙනල්ලා ඉරලා යම් ආකාරයකට ලෑලි ටික අහුරලා එන ටිකක් ගහපුවම කියනවා මේසේ කියලා. තව ආකාරයකට ගහපුවම පුටුව කියලා. අන්න ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු සමූහය මේ ආකාශ ධාතුව තුළ එක විදිහකට
එකතු වුණාම එතෙන්ට කියනවා පුද්ගලයා කියලා. නේද? තව තැනකට කියනවා සුනකයා කියලා. තව තැනකට කියනවා පූසෙක්ය කියලා. ඒ හැමතැනම තියෙන ඕක තමයි. නේද? ඒ හැමතැනම තියෙන්නේ නාම රූප ධර්ම. නාම රූප ධර්ම. උපාදානස්කන්ධ, ද්වාදස ආයතන, අට්ඨාරස ධාතු. මේ ටික තමයි තියෙන්නේ. ඔයින් එහා අය මොනතරම් වර්ග වෙලා හිටියත්, මොනතරම් ભેද වෙලා හිටියත්, ආගම් වශයෙන් බෙදලා හිටියත්, ಜಾති වශයෙන් බෙදලා හිටියත්, භාෂා වශයෙන් බෙදලා හිටියත්, වර්ණ වශයෙන් බෙදලා හිටියත්, කොහොම හිටියත් තියෙන්නේ එකම ස්වභාවයේ දේවල්. එකම ස්වභාවයේ දේවල්. ඒතර බුදුරජාණන් වහන්සේ දක්වනවා පඨවි ධාතුවට අයිති කොටස් 20ක්. පඨවි ධාතුවට අයිති කොටස් 20ක් බුදු පියාණන් වහන්සේ සර්වඥන් වහන්සේ දක්වනවා. ආපෝ ධාතුවට අයිති කොටස් 12ක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. තේජෝ ධාතුවට අයිති කොටස් 4ක් භාග්‍යතුන් වහන්සේ දක්වනවා. වායෝ ධාතුවට අයිති කොටස් 6ක් භාග්‍යතුන් වහන්සේ දක්වනවා. ඊළඟට ආකාශ ධාතුවත් විඥාන ධාතුවත්. ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් කියන. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියන මේ ධාතු සමූහය එකතු වෙලා ඉන්නේ මේ අවකාශ ධාතුව තුල. ආකාශ ධාතුව තුල. එතකොට පින්වත්නි දැන් පඨවි ධාතුවට අයිති දැන් බලන්න දැන් මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න කයේ සහ චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය. ඇත්ත වශයෙන්ම දැන් විඥාන ධාතු කියපුවාම සූත්‍රාන්ත ක්‍රමයේදී භාගතුන් වහන්සේ ඒ විඥාන ධාතුවේම තමයි ඊතුරු නාමස්කන්ධ තුනත් අන්තර්ගත කරලා දේශනා කරලා තියෙන්නේ. විඥාන ධාතු කියපම අපි තේරුම් ගන්න ඕනේ විඥානය තනියම උපදින්නේ නැහනේ. අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංඛාර කියන ඒ නාම ධර්මත් එතන යෙදෙනවා. ඒ චෛතසික ධර්මත් එතන යෙදෙනවා. එතකොට ඒ නාම රූප විභාගය ඒ විදිහට තමයි ගන්නට ඕන. මේ පඨවි ධාතුවට අයිති කොටස් 12, පඨවි ධාතුවට අයිති කොටස් 20ත්, ආපෝ ධාතුවට අයිති කොටස් 12ත්, තේජෝ ධාතුවට අයිති කොටස් 4ත්, වායෝ ධාතුවට අයිති කොටස් 6ත් මේ ආකාශ ධාතුව තුල එකතු වුණාම විඥාන ධාතුවත් එකතු වුණාම ඉතින් පුද්ගලයාය සත්වයාය කියලා විවහාර කරනවා. අර ලී ටිකක් තිබ්බහම පුටුවය මේසය ආදි වශයෙන් කරන කතාව වගේ පුටුව කඩලා තවත් ආකාරයකට ඒ ලී ටික මහුරපුවම අපි කියනවානේ බංකුවක් කියලා. බංකුව කඩලා ඒ ලී ටිකම තව ආකාරයකට අහුරපුවම අපි ඒකට මේසෙ කියනවානේ. අන්න ඒ වගේ පුදුම මේ භාෂාවේ ප්‍රයෝගය හරියට නොදන්නයි නම් මේක මුලාවට මහා කාරණාවක් නේද? ඒක මුලාවට මහා කාරණාවක්. එතකොට පින්වත්නි මේ කය කියන වචනයේ තේරුමකුත් තියෙන සමූහාර්ථය. ඒ සමූහය කියන අර්ථය. එතකොට කය කියන්නේ ධාතු සමූහයකට නේද? කය කියන්නේ ධාතු සමූහයකට. එතකොට පඨවි ධාතුවට අයිති කොටස් 20 බුදුරජාණන් වහන්සේ දක්වනවා. දැන් මේ පින්තුන් දන්නවා. දැන් ධාතු වශයෙන් බෙදලා දක්වලා තින්නේ දෙතිස් කුණප වශයෙන් දක්වලා තින්නේ බුදුරජාණන් වහන්සේ එකම කොටස් 32. එකම කොටස් 32ක් තමයි දෙතිස් කුණප හැටියට දේශනා කරන්නේ. පඨවි ධාතු ආපෝ ධාතු කියලා දේශනා කරන්නේ. අසුභ වශයෙන් මනසිකාර කරොත් අසුභ සංඥා උපදිනවා. ධාතු වශයෙන් මෙනෙහි කරොත් ධාතු සංඥාව පිහිටනවා. ඒක තමයි හිතේ ස්වභාවය. මනසිකාරයේ අපූර්වත්වය. මනසිකාරයේ ස්වභාවය. ඒක තමයි පින්නන්නේ. නේද? හිත හරවලා යවන්නේ ඇත්ත වශයෙන්ම මනසිකාරයෙන්නේ. ඒක යෝනිසෝ වෙන්නත් පුළුවන්, අයෝනිසෝ වෙන්නත් පුළුවන්. හරවලා යවන විදිහ චිත්තචෛතසික ධර්ම පරම්පරාව හුරු කිරීමේ විපාකයක් හැටියට තමයි ඇත්ත වශයෙන් මේක එන්නේ කැරකිලා. එතකොට පඨවි ධාතුවට අයිති කොටස් 20 දැන් මේ පින්නත් පිරිස දන්නවනේ කේසා ලෝමානකා දන්තා තචෝ ආදි වශයෙන් කේසයෙන් පටන් අරගෙන මොළයෙන් කෙලවර වෙන ඒ පළවෙනි කොටස් 20 තමයි පඨවි ධාතු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පඨවි ධාතු. මේ වගේ කොටස් 12ක්. ආපෝ ධාතු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිත්තං සෙම්මං ආදී වශයෙන් දේශනා කරලා ඒ පිත කියන කොටසින් පටන් අරගෙන මූත්‍ර කියන කොටසින් ඉවර වෙන ඒ කාරණා 12.
ඊළඟට භාගතුන් වහන්සේ තේජෝ ධාතු කොටස් 4ක් භාගතුන් වහන්සේ වදාලා දේශනා කළා. සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, සංතාපන, ජිරාපන, පරිධාන පාචක කියලා. මේ ශරීරයේ උණුසුම කොටස් 4කට භාගතුන් වහන්සේ බෙදලා දක්වනවා. සංතාපන, ජිරාපන, පරිධාන පාචක කියලා කොටස් 4ක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් සංතාපන තේජෝ ධාතුව කියන්නේ මේ ශරීරයේ තියෙන උණුසුම. ඒක කාටත් පැහැදිලිනේ. ශරීරයේ තියෙන උණුසුම බැයිදින් ගොඩක් පැහැදිලි, ගොඩක් ප්‍රකටයි උණ එහෙම හැදිච්ච වෙලාවට. ශරීරයේ තියෙන උණුසුම මොනතරම්නම් වේදනාකාරීද කියලා ඔබට තේරුම් ගිහිල්ලා ඇතිනේ උණ හැදිච්ච වෙලාවට. ඒකට කියන සංතාපන තේජෝ ධාතුව. ශරීරයේ තියෙන මේ සාමාන්‍ය ස්වභාවික උණුසුමට. ජිරාපන තේජෝ ධාතුව කියන්නේ දැන් මේ ශරීරය දිරනවනේ. එන්න දිරනවා. මෝරනවා කියන්නේ ඒක තමයි. දිරනවා. අර කබලේ තියෙන යම් බැදුමක් වගේ. අපි හිතමු කබලේ රොටියක් තියෙනවායි කියලා. නේද? කබලේ රොටියක් තියෙනවා නම් ටිකෙන් ටික ඒක පිච්චිලා යනවානේ. නේද? පිච්චිලා නැති වෙනවනේ. අන්න ඒ වගේ මේ ශරීරය දිරන්න උපකාර වන, මෝරන්න උපකාර වන තේජෝ ධාතුවක් තියෙන. ඒකට කියන ඌෂ්ණයක් තියෙන. ඒකට කියන ජිරාපන තේජෝ ධාතුව කියලා. ඊළඟට පරිධාන තේජෝ ධාතුව කියන්නේ පින්නන්නේ ශරීරයේහි තියෙන දැවිල්ල, දවන ස්වභාවය, දන ගතිය. දැන් ඔබ කියනවා ඇස් දනවා, පපුව දනවා, බඩ දනවා, යටිපතුල් දනවා, හිසේ දැවිල්ල ආදී වශයෙන් කතා කරන්නේ. ඒ කතා කරන්නේ පරිධාන තේජෝ ධාතුවට. ඊළඟට පාචක තේජෝ ධාතුව කියන්නේ මේ කන බොන ආහාර පැසවන්න උපකාර වන උණුසුමට තේජෝ ධාතුවට. එතකොට සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, ඊළඟට පාචක තේජෝ ධාතුව කියලා තේජෝ ධාතු කොටස් 4ක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. තවත් ඕනනම් ඕක කොටස් වශයෙන් භාගතුන් වහන්සේ දකින්න ඇති. එහෙම මට එහෙම හිතෙනවා මගේ පුද්ගලික අදහස. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙන එකත් අහේතුකව මට හිතිච්ච දෙයක් නෙවෙයි. මේක පුද්ගලික වුණත් බුදුරජාණන් වහන්සේ මේ පඨවි කොටස් 20 පඨවි ධාතුවට අයිති කොටස් 20 දේශනා කරන මහණෙනි මෙන්න මේ වගේ තවත් මේ ශරීරයේ කර්කශ ස්වභාවයෙන් යුක්ත යමක් තියෙනවා නම් ඒ සියල්ලක්ම මේ පඨවි ධාතු කියන කොටසෙහි සංග්‍රහ කරන්න. ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ පඨවි ධාතු කියන කොටසට. භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒ කොටස් භාගතුන් වහන්සේගේ බුදුනුවණින් නොදැක්ක නෙවෙයිනේ. සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥානය නැමැති හස්තයෙන් මේ ලෝකයේ පිරිමදිනකොට මේ ලෝකයේ පඨවි ධාතුවට අයිති කොටස් සර්වාකාරයෙන්ම පිරි නොමැන්දා කියලා අපි කාටවත් හිතන්න බෑ. ඒකට හේතුව මොකද්ද? සර්වඥන් වහන්සේ දේශනා කරන මේක විතරක් හිතා ගන්නට සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥානෙහි අසිරිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්ස කියන චෛතසිකය, ස්පර්ශ කියන චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. නේද? වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. එතකොට සබ්බචිත්ත කියපහම පින්නාන්නේ මේ මනුස්ස సంతానගතව විතරක් නෙවෙයිනේ. හැම හිතකම මේ විශ්ව ධාතුව තුළ යම් විඥානයක් උපදිනවා නම් ඒ විඥාන හැම එකම ඒ කාන්ත වශයෙන්ම මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම යෙදෙනවා කියලා දකින්ද සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥානයේ අසිරිය මේ පින්නතුන්ලට හිතා ගන්න පුළුවෙනි. එතකොට මේ පඨවි ධාතු කොටස් පිළිබඳව කවර කතාවද නේද? ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආපෝ ධාතු කොටස් 12 දේශනා කළ මහණෙනි මේ වගේ තවත් ඇලෙන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ආපෝ ධාතු ගණයෙහි ඇතුළත් කරන්න. ඊළඟ තේජෝ ධාතු කොටස් පිළිබඳවත් එහෙමයි දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් අපිට දකින්න අපේ නුවණට හසු කරගන්න පුළුවන් විදිහේ අපේ නුවණට තේරුම් ගන්න පුළුවන් විදිහේ අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න උපකාර වෙන විදිහේ බෙදා දැක්වීමත් තේජෝ ධාතුව පිළිබඳව කරලා තියෙනවා. තේජෝ ධාතුව පිළිබඳව කරලා තියෙනවා. එතකොට සංතාපන, ජිරාපන, පරිධාන, පාචක මේක භාවනා නුවණින් දකින්න ඕන. නේද? භාවනා නුවණින් මේ පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස්, තේජෝ ධාතු කොටස් භාවනා නුවණින් දකින්නට ඕන. භාවනා නුවණින්. ප්‍රඥා භාවනා කියනනේ විදර්ශනා භාවනාවට ප්‍රඥා භාවනා. ඒ ප්‍රඥා භාවනාවෙන් ඒ නුවණින් දකින්න ඕන. ඒ තුළ තමයි ආත්ම දිට්ඨිය ගෙවා ගන්න, සක්කාය දිට්ඨිය කඩා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊළඟට වායෝ ධාතුවට අයිති කොටස් 6ක් භාගතුන් වහන්සේ දක්වනවා, දේශනා කරනවා.
උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිසේ වාතය, කොට්ටාසේ වාතය, අංගමංගානුසාරී වාතය, අස්සසාස පස්සසාස වාතය කියලා. එතකොට මේ උද්දංගම වාතය කියන්නේ ශරීරයේ උඩ බලා ගමන් කරන වාතය. ඉක්කා වැටෙන්න වමනේ වෙන්න එන වාතය නේද? ඒ විදිහට. ඒ වායු ධාතුව එන්නේ. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ නේද? මේක තමයි මේ ධාතු කයේ ස්වභාවය. මේ ධාතු කයේ ස්වභාවය තේරුම් ගන්න. උද්දංගම වාතය, අදෝගම වාතය, ශරීරයේ යට බලා ගමන් කරන වාතය. ඊළඟට කුච්චිසේ වාතය, කුස තුල බඩවැලින් පිටත හැසිරෙන වාතය කියන කුච්චිසේ වාතය කියලා. කොට්ඨාසේ වාතය, බඩවැල තුල ඇතුලේ හැසිරෙන වාතය, කොට්ඨාසේ වාතය. අංගමංගානුසාරී වාතය, මාර මුලින් මතක් කළේ චිත්තකිරිය වායෝ ධාතුවයි කියලා. එතකොට අංගමංගානුසාරී වාතය කියන්නේ මේ ශරීරයේ සොලවන්න උපකාර වන වාතය. ආස්වාස ප්‍රාස්වාස වාතය, අස්සසාස පස්සසාස වාත කියනවා. නාසයෙන් ඇතුල් වෙන පිට වෙන මේ හුස්මට. එතකොට මෙන්න මේ වගේ ධාතු කොටස් භාග්‍යතුන් වහන්සේ බෙදලා දක්වලා තියෙනවා. එතකොට මේ ශරීරය කියලා කියන්නේ මේ වගේ ධාතු කොටස් සමූහයක එකතුවක්. ඒ ධාතු කොටස් සමූහය එකතු වෙලා තියෙන කොහෙද? ආකාශ ධාතුව තුල. භාග්‍යතුන් වහන්සේ ආකාශ ධාතුව දක්වනකොට දක්වන්නේ මේ ශරීරයේ තියෙන සිදුරු. මේ ශරීරයේ තියෙන සිදුරු දක්වන බුදුරජාණන් වහන්සේ ආකාශ ධාතුවේ හැටියට. එතකොට මේ ධාතු කොටස්, ඒ ආපෝ ධාතු, තේජෝ ධාතු, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතු කොටස් එකතු වෙලා තියෙන්නේ ආකාශ ධාතුව තුල. හැබැයි මේ ධාතු පුඤ්ජය ඇතුලේ නේ, ධාතු පුඤ්ජය ඇතුලේ බැසගෙන තියෙන මොකද්ද? විඥාන ධාතුව. විඥාන ධාතුව. ඒක හරියට නිකන් අර බස් එකේ එන්ජිම වගේ. මේ බස් එකේ එන්ජිම වගේ. නැත්තම් බැටරියක තියෙන ඒ විදුලි බලය වගේ. හිතා ගන්නට පුළුවන් නේද? බැටරියෙන් වැඩක් නැහැ නේ විදුලි බලය නැත්තම්. බස් එකේ වැඩක් නැහැ නේ එන්ජිම නැත්තම් යෑමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධාතු කය තුල බැසගෙන ඉන්න විඥානය. එතකොට ආකාශ ධාතු තුල මේ ධාතු කය සකස් වෙලා තියෙනවා. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු සමූහය ආකාශ ධාතු තුල එකතු වෙලා ඉන්නවා. ඒ තුල විඥානය කියන එක බැසගෙන තියෙනවා. පින්වත්නි, මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මම මගේ කියලා විවහාර කරන තැන තියෙන්නේ. මම මගේ කියලා විවහාර කරන තැන තියෙන්නේ අන්න ඒ වගේ ස්වභාවයක්. ධාතු සමූහයක්. ඉතින් ඒ ධාතු සමූහය ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නේ යන්නෙමයි නුවණින් දැනගනි. යන්නේ යන්නෙමයි නුවණින් දැනගනි. එතකොට යනවා කියන සිද්ධිය කොහොමද සිද්ධ වන්නේ? යෑම් වශයෙන් සිතක් උපදින්නට ඕනේ. ඇත්ත වශයෙන්ම මේක එහෙම කිව්වට මේක චිත්ත පරම්පරාවකින් සිද්ධ වෙන කාරණාවක්. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත චිත්ත පරම්පරාවකින් වෙන සිද්ධියක් පින්නාද. යෑමේ සිත් පරම්පරාවක් හේතු කරගෙන තමයි මේ කය ආකාශයේ ඉදිරියෙන් ඉදිරියට මේ ධාතු කය තල්ලු වෙලා යන්නේ. ආකාශ ධාතුව තුල ඉදිරියෙන් ඉදිරියට තල්ලු වෙලා යන්නේ අර යෑමේ උවමනාව, ඒ කියන්නේ යෑමේ උවමනාවත් එක්ක උපදින්නා වූ ඒ විඥාන පරම්පරාව හේතු කරගෙන. ඒ විඥාන පරම්පරාව හේතු කරගෙන. හරියට බස් එකේයි කියන යකඩ ගොඩ තල්ලු වෙලා යන්නේ ඒ එන්ජිම තුල උපදින බලය නිසානේ. එන්ජිම තුල උපදින බලය නිසා. අන්න ඒ වගේ පින්වත්නි, මේ ධාතු කය මේ ආකාශයේ දැන් අපි කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කය ආකාශ ධාතුව තුල එකතු වෙලා තියෙනවා. ඒ තුල විඥානය බැසගෙන තියෙනවා. එතකොට චිත්ත පරම්පරාවක් උපදිනවා යෑම් වශයෙන්. ඒ යෑම් වශයෙන් උපදින්නා වූ චිත්ත පරම්පරාව හේතු කරගෙන උපදින චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි මේ තල්ලුව මේ ධාතු කය ආකාශයේ ඉදිරියෙන් ඉදිරියට තල්ලු කරලා යවන්නේ. ඇත්ත වශයෙන්ම යනවා කියලා සිද්ධ වන්නේ නාම රූප ධර්ම පරම්පරාවක ඉපද බිඳි බිඳි යෑමක්. ඉපදී නාම රූප ධර්ම පරම්පරාවක ඉපදී බිඳි බිඳි යෑමක් තමයි යනවා කියලා අපි විවහාර කරන්නේ. ප්‍රඥප්ති මාත්‍රයෙන් කතා කරන්නේ. එතකොට යන්නේ දැනගනි. අන්නේ විදිහට දැනගන්න ඕනේ. යන්නේ දැනගනි. ප්‍රඥාවෙන් දැනගන්න. පජානාති.
සංජානාති විජානාති නෙවෙයි පජානාති. සර්වාකාරයෙන්ම දැනගන්නවා. මුලා නොවී දැනගන්නවා. හාත්පසින්ම අවබෝධ කරගන්නවා. යන්නෙමයි දැනගනි. නේද? මුලා නොවී යන්නෙමයි කියලා දැනගන්න. කොහොමද දැනගන්නේ? මේ විඥාන පරම්පරාවක් හේතු කරගෙන මේ ධාතු කය මේ ආකාශය ඉදිරියට තල්ලු වෙලා යනවා. එහෙම නැතුව තව විදර්ශනා වඩාගෙන යනකොට ඒ යෝගියට වැටහෙනවා මේ ආකාශ ධාතුව තුල ඉපදී බිනි යන නාම රූප ධර්ම පරම්පරාවකට කරන විවහාර මාත්‍රයක් තමයි යනවා කියන්නේ. ඉන් එහා දෙයක් නැහැ. ආකාශ ධාතුව තුළ ඉපදී බිනි යන නාම රූප ධර්ම පරම්පරාවක් අරමුණු කොට කරන කතාවක්, කරන විවහාරයක් යනවා කියන්නේ. අන්න ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඒක තමයි අර්ථකථාචාරින් වහන්සේ මෙතන දක්වන්නේ අසම්මෝහ සම්පජානනය කියලා තියෙන්නේ. නේද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඨිතෝවා ඨිතෝ මිහිති පජානාති. මේ ධාතු කය මේ ආකාශයේ එක විදිහකට පිහිටියාම අපි කියනවා ඉඳගෙන ඉන්නවා. නේද? කවුද ඉඳගෙන ඉන්නේ? කවුරුවක්වත් නැහැ. කාගේ ඉඳ ගැනීමක්ද? සත්වයේකුගේ පුද්ගලයෙකුගේ ඉඳ ගැනීමක් නෙවෙයි. එහෙනම් කුමන කරුණක් හේතු කරගෙනද මේ ධාතු කය මේ ආකාශය මේ විදිහට තියෙන්නේ? විඥාන ධාතුව හේතු කරගෙන. විඥාන ධාතුවත් එක්ක උපදින ඒ චිත්තකිරිය වායෝ ධාතු උපයෝගී කරගෙන. හදිසියවත් විඥාන ධාතු අයින් වුණොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සමූහයට මේ ආකාශයේ ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්න පුළුවන්කමත් එහෙම තියෙන්නේ නැහැ නේ, කඩාගෙන වැටෙනවනේ නේද? එතකොට ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තුලත් තියෙන්නේ ඉපදී බිනි යන නාම රූප ධර්ම පරම්පරාවක්. ඒ ඉපදී බිනි යන නාම රූප ධර්ම පරම්පරාව අරමුණු කරගෙන තමයි මේ මම ඉඳගෙන ඉන්නවා, මගේ ඉඳගෙන ඉන්නවා, අහවලා ඉඳගෙන ඉන්නවා, අහවලාගේ ඉඳ ගැනීම ලස්සනයි, කැතයි, හොඳයි, නරකයි ආදී වශයෙන් නොයෙක් කතාන්දරයක්, මහා කතාන්දරයක් ඒක වටා මේ ගොනු වෙලා තියෙන්නේ. ඉතින් මේක ගැන මේ පින්නතුන් හිතන්නට ඊළඟට ටිතෝ මිහිති ඊළඟට අපි සයානෝ මිහිති පජානාති. එතකොට මේ ධාතුකය මේ ආකාශයේ තවත් ආකාරයකට පිහිටියාම අපි නිදාගත්තයි කියලා කියනවා. නේද? ඒ ඉරියව් අනුව මේ ධාතු කයේ පිහිටි ආකාර අනුව දෙන නාම මාත්‍ර ප්‍රඥප්ති මාත්‍ර. ඉතින් ඒ විදිහට මේ පින්නතුන්ට ඒකී මානසිකාරයේ තවත් මේක දැනගෙන නැත්ත වශයෙන්ම මේක හොඳ කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකගෙන් දැනගෙන ඉගෙනගෙන ප්‍රශ්න කරලා හරියට විසඳගෙන මේ භාවනා මානසිකාරයේ විදිහට පුරුදු කරගෙන ගියොත් සක්කාය දිට්ඨිය දුරු කර ගන්නවා කියන එක අපහසු නොවේ. හැබැයි පහසුත් නොවේ. ඇයි? අමාරුයි. පහසුත් නොවේ. අමාරුයි. අපහසුත් නොවේ. බුදු පියාණන් වහන්සේ මනාවකට දේශනා කරලා තියෙන හින්දා. ඉතින් ඒ නිසා අද මේ වප්පුර 15ක පොහොව දවසේ අපිට ධර්ම දේශනාවට නියමිත කාල වේලාව ඉක්ුත්ව ගියා. මම ආරාධනා කරනවා මේ පින්වත් පිරිසට මේ ජීවිතය තුළ මේ සක්කාය දිට්ඨිය දුරු කරගෙන සර්වඥන් වහන්සේ දේශනා කරපු විදිහට නැවත සතර අපායේ නොවැටෙන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න, වීරයෙන් කටයුතු කරන්න, මේ සංසාර ගමන සීමා කරගත්ත ශ්‍රාවකෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න, වීරය කරන්න කියලා. ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ පින්නතුන් උපකාරයක් වෙයි යම් පමණකින් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ධර්ම දේශනාවෙහි දායකත්වයේ ගැන කටයුතු කරපු පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු පින්නතුන්ටත් ඒ කාන්ත වශයෙන්ම මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දානමේ කුසලය මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්වත්නි, අද මේ වප්පුර 15ක පොහොව දවසේ මේ ධර්ම දේශනාවෙහි සදැහැති සත්පුරුෂ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ කැලණියේ පදිංචි සදැහැති පින්වත් පවුලක් විසින්. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන අභාව ප්‍රාප්ත වූ චන්ද්‍රාවතී සහ කමලාවතී කියන ඒ පින්වත් මෑණිවරුන්ට පින් අනුමෝදන් කරන්න, රත්නායක පියාණන්ට පින් අනුමෝදන් කරන්න, භානුක සජීවන්ද සිල්වා මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ අභාව ප්‍රාප්ත ආදරණීය අම්මලට ඒ වගේම ඒ පියාණන්ට භානුක සජීවන්ද සිල්වා මහත්මයා ඇතුළු කොට මේ පින්වත් පිරිස නමින් භාවයට පත් වුණ යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙනම නම් ඒ හැම දිනාම මේ පින් දැක බලා අනුමෝදන් වේවා. සංසාර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක අමා නිවනින් සැනසීම පිණිස තමන් කරගත්ත පිනක් වගේ මේ පින දැක බලා අනුමෝදන් වේවා කියලා අපි සතුටු සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සියලුම දේශකයන්න් වහන්සේලාට ආශිර්වාද කරන්න, පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න, ධර්ම ශ්‍රවණය කළ ඒ ධර්ම දානයේ හිදායකත්වයෙන් කටයුතු කරන පින්නතුන්ටත් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියන මේ පුණ්‍ය ප්‍රාර්ථනාව ඒ පින්වත් පිරිස සිද්ධ කරලා තියෙනවා. ඉතින් දේශනාවේ හිදායකත්වයෙන් කටයුතු කරන කැලණියේ පදිංචි පින්වත් සදැහැති පවුලටත් අද ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන් හැම දිනාටමත් ලෝකවාසී හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් මේ හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක් යහපතක්ම වේවා. යම්තාක් ලෙඩ දුක් කරදර බාධක තියෙනම් ඒ සෑම සුළු දෙයක්ම දුරු වේවා. මේ මනුස්ස ලෝකේ සැනසීමෙන් සතුටෙන් සාමියෙන් ජීවත් වෙන්න අවැසි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ දිනෙන් දින වඩාත් වර්ධනය වේවා කියලා ආශිංසනය කරනවා. රැස් කරගත්ත මේ උදාාරතර කුසලයේ මේ පින්නතුන්ට උතුම් වූ ධර්මාවබෝධය පිණිස නිර්වාණ අවබෝධය පිණිස උපකාරක ධර්මයක් වේවා. පාරමී කුසලයක් වේවා. පිහිට පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කරේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වැවුඩ තොටම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ යන උපය සේනාධිකාරී අවසරයි පූජ්‍යපාද සෝපිත ස්වාමීන් වහන්සේ විසින් මේ උතුම් ධර්මානුශාසනාවේ සදහැවත් කල්යාණ මිත්‍ර දායකත්වයේ දරුවේ කැලණිය පදිංචි සදහැති පින්වත් පවුලක් විසින් ජයමග සදහම් විකාශයේ මීළඟ ධර්ම දේශනාවත් සමගින් අපි සෝතාරම් තවත් ස්වල්ප මොහොතකින් ඔබත් සමගින් එකතු වන්නට රැඳෙන්න මේ උතුම් වප්පුර පසළොස්වක පොහොදිනේ දවස පුරා ජයමග රූපවාහිනියත් සමගින්. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.